ආයුබෝවන් අද ඔබ සුපුරුදු පරිදි එකතු වන්නේ 9 ශ්‍රේණියේ ගණිතයේ විෂය පාඩම් මාලාවත් සමග. ඉතින් මේ අද දිනේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා දරුවනේ ඔබත් එක්ක. පසුගිය දිනේ අපි කතා කරා y සමානයි mx ආකාරයේ ශ්‍රිතවල ප්‍රස්ථාර පිළිබඳව. අද දිනේදී අපි කතා කරනවා ඔබත් එක්ක ප්‍රස්ථාරයක අනුක්‍රමණය සම්බන්ධ කරුණු කාරණා කීපයක් ගැන කතා කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. හොඳයි දරුවනේ. ඉතින් අපි මේ ප්‍රස්ථාරයක අනුක්‍රමණය පිළිබඳව ඉගෙන ගන්නට කලින් අපි පෙර දැනුම ආවර්ජනය කරලා අපි අපේ පාඩමට ප්‍රවිෂ්ඨ වුණොත් හොඳයි කියලා මම හිතනවා. ඉතින් දරුවනේ මේ වෙනකොට ඔබ දන්නවා ඔබට යම් යම් තාක්ෂණික ගැටලු හින්දා සමහර විට මේ පාඩම නරඹන්නට බැරි වේවි. ඒ ගැන පසුතැවෙන්නට එපා. ඔබට මම මේ පාඩම පටිගත කරලා නැවත ඔබ අතට ලැබෙන්නට සලස්වන නිසා. හොඳයි දරුවනේ එහෙනම් අද පාඩම පටන් ගනිමු. හැබැයි දරුවනේ මුලින්ම මම කිව්වා ඔයාලට පෙර දැනුම ආවර්ජනය කිරීමක් කරලා තමයි අද දිනේ පාඩම ආරම්භ කරන්නේ. ඉතින් අපි එහෙනම් දරුවනේ මුලින්ම y සමානයි mx ආකාරයේ ශ්‍රිතයේ ප්‍රස්ථාරයක් ඇඳලා ඒ ඇසුරින් අපි බලමු දරුවනේ ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියන්නේ මොකක්ද කියන කරුණ සම්බන්ධයෙන් පැහැදිලි කරගන්නට උත්සාහ කරමු. හොඳයි දරුවනේ එහෙනම් අපි මුලින්ම y සමානයි 2x ශ්‍රිතයේ ප්‍රස්ථාරය අද මම ලියන්නම්. y සමානයි 2x ශ්‍රිතයේ ප්‍රස්ථාරය ඍණ 2ට වඩා විශාල හෝ සමයි x ධන 2ට වඩා කුඩා හෝ සමානයි පරාසය තුල අඳිමු. මේක තමයි දරුවනේ අද අපි පළවෙනියෙන්ම අද දවසේ අපි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. අපි එහෙනම් ඔබ දන්නවා දරුවනේ යම්කිසි ශ්‍රිතයක් ප්‍රස්ථාරගත කරන්න නම් එහි ස්වායත්ත විචල්‍යයට එදිරිව පරායත්ත විචල්‍යයේ හැසිරීම දක්වන ස්වායත්ත විචල්‍යයේ අගය කීපයකට අනුරූප වන පරායත්ත විචල්‍යයේ අගයන් ලබා ගත යුතුයි. එහෙනම් ඒ සඳහා දරුවනේ ඔබ කළ යුතු වෙන්නේ මෙන්න මේ ප්‍රස්ථාරයේ ඇඳීමට සුදුසු වන අගය වගුවක් පිළියෙල කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. අපි එහෙනම් මුලින්ම ඒ අගය වගුව පිළියෙල කරගනිමු. ඒ ඇසුරින් අපි බලමු ප්‍රස්ථාරයක අනුක්‍රමණය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා. අපි එහෙනම් දරුවනේ ඔබ දන්නවා තීරු 4කින් යුක්ත වගුවක් තමයි ඔබ පිළියෙල කරගත යුතු වෙන්නේ. පළවෙනි තීරුව වෙන්නේ එතකොට x, දෙවෙනි තීරුව වෙන්නේ අපේ ශ්‍රිතයේ දකුණු පැත්තේ කොටස 2x, තුන්වන තීරුව වෙන්නේ එතකොට y දරුවනේ, හතරවන තීරුව වෙන්න ඕනේ එතකොට පටිපාටිගත යුගල. එතකොට මෙන්න මේ තීරු හතරින් සමන්විත වන අගය වගුවක් දරුවනේ ඔබ විසින් පිළියෙල කළ යුතු බව ඔබ ඊයේ වෙන විට ඉගෙනගෙන අවසන්. ඉතින් අද දිනේදීත් මම මෙන්න මේ කරුණු ඔබට නැවතත් මතක් කරමින් තමයි පාඩම ආරම්භ කරන්න සූදානම් වුනේ. දැන් අපිට x සඳහා ගන්න කියලාගෙන ඍණ 2, ඒ වගේම ඍණ 1, බිංදුව 1, 2 කියන අගයන් තමයි දරුවනේ අපිට x සඳහා ලබා ගැනීමට අවසර තියෙන්නේ. එහෙනම් x එම අගයන් සඳහා දරුවනේ ඊට ගැළපෙන y අගයන් සොයා ගැනීමට තමයි අපි මෙන්න මේ වගුව පිළියෙල කරන්නේ. හොඳයි දරුවනේ. අපි එහෙනම් මේක පිළියෙල කරගත්තට පස්සේ ඔබට පුළුවන්කම තියෙනවා දරුවනේ මෙන්න මීට අනුරූපව ප්‍රස්ථාරය අඳින්න. මම හිතනවා අපේ දරුවෝ ඊයේ මේ ප්‍රස්ථාරය අඳපු නිසා මේ ප්‍රස්ථාරයේ අගය වගුව පිළියෙල කර ගැනීම සම්බන්ධයෙන් ඔයාලට ගැටලුවක් නැතුව ඇති. අපි එන x සමානයි ඍණ 2 විට බලමු. එහෙනම් 2 ගුණ කිරීම ඍණ 2 සමානයි දරුවනේ ඍණ 4යි. y අගය වෙන්නේ එතකොට කීයද ඍණ 4. ඒ අනුව දරුවනේ පටිපාටිගත යුගලය වෙන්නේ ඍණ 2 ඍණ 4 තමයි පටිපාටිගත යුගලය වෙන්නේ. ඊළඟට x සමානයි ඍණ 1 විට බලමු. 2 ගුණ කිරීම x වෙනුවට ඍණ 1 සමානයි දෙවරක් ඍණ 1 ඍණ 2යි. ඒ අනුව y අගය වෙන්නේ ඍණ 2යි. ඊළඟට දරුවනේ එහෙනම් අපිට පුළුවන් පටිපාටිගත යුගලය ලියන්න ඍණ 1 දී ඍණ 2. ඊළඟට අගය වගුව සම්පූර්ණ කරමු බලන්න. ඊළඟට දරුවනේ ඔබ කළ යුතු වෙන්නේ x සමානයි බිංදුව විට y අගය සොයන්න වෙනවා. 2 ගුණ කිරීම බිංදුව අගය බිංදුව.
ඒ අනුව දරුවනේ පිළිතුර වෙනවා කීයක්ද? බිඳුවක්. මේ අනුව පටිපාටිගත යුගලයේ වෙන්නේ බිඳුවේදී බිඳුවයි බිඳුවකමා බිඳුව. ඉතින් මේ අපි කතා කරන්නේ y සමානයි mx ආකාරයේ ශ්‍රිතවල ප්‍රස්ථාර. mx ආකාරයේ ශ්‍රිතවල ප්‍රස්ථාරවල ලක්ෂණ පිළිබඳව ඔබ කතා බහ කළා. ඒ පිළිබඳව ඔබට මතක ඇති. අපි මේ හදන්නේ දරුවනේ ඊයේ ඉගෙන ගත්ත කරුණු සම්බන්ධයෙන් නැවත මතක් කරලා ඒ දැනුම ඇසුරු කරගෙන අද දිනයේ අපේ පාඩම් මේකකයේ කොටස වන ප්‍රස්ථාරයක අනුක්‍රමණය පිළිබඳව පැහැදිලි කරගන්න. ඉතින් මේ ඊළඟ අගයන් දෙක ඔබ ඉතා පහසුවෙන් ඔබට පුළුවන් ආදේශ කරලා අගය ලබා ගන්න. හොඳයි එහෙනම් දරුවනේ අපි නම් මේ අගයන් ලබා ගන්න උත්සාහ කරමු. බලන්න ඊළඟට අපිට තියෙනවා x සමානයි 1 විට එහෙනම් 2 ගුණ කිරීම 1 දෙවරක් 1 2යි y අගය විට 2යි 1 දී 2යි. ඊළඟට දරුවනේ අපිට තියෙනවා x සමානයි 2 දී අගය හොයන්න පුළුවන් දෙවරක් 2 ගුණ කිරීම සමානයි 4යි. එහෙනම් x සමානයි 2 දී y අගය කීයක් වෙනවද? 4ක් වෙනවා. ඉතින් දරුවනේ නම් මෙන්න මේ අගය වගුව සකස් කරගත්තට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මේ තොරතුරු ප්‍රස්ථාරයක නිරූපණය කර අපි එනම් ප්‍රස්ථාරය අඳිමු. ඒ සඳහා දරුවනේ x සහ y අගය ඇතුළත් ඛණ්ඩාංක ප්‍රස්ථාරගත කරන්න අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට අපේ අඩි රූල භාවිතා කරලා අපිට ඛණ්ඩාංක තලය ඇඳ ගන්න. ඛණ්ඩාංක තලය ඇඳගත්තට පස්සේ දරුවනේ අපිට පුළුවන් මේකේ සුදුසු පරිමාණයකට මෙන්න මේ කියපු තොරතුරු ටික නිවැරදිව ලකුණු කරලා ඒ කියපු තොරතුරු නිවැරදිව ලකුණු කරලා ඛණ්ඩාංක තලය සම්පූර්ණ කරන්න. අපි එහෙනම් බලමු කිසියම් පරිමාණයක උත්සාහ කරමු. අපි මෙන්න මේ තිරස් අක්ෂයට අපි කියනවා දරුවනේ x අක්ෂය. ඒ වගේම සිරස් අක්ෂයට කියනවා y අක්ෂය. එහෙනම් අපිට පුළුවන් සමාන පරතර සහිතව දරුවනේ මෙන්න මේක ලකුණු කරගන්න. අපි x අක්ෂයේ තියෙන අගයේදී උපරිම වශයෙන් 2යි. අපි ඒව ලකුණු කරමු. 1 2 3 දක්වා මම ලකුණු කරා. ඒ පරතරයෙන් ආසන්න වශයෙන් ඔබ අභ්‍යාස පොත භාවිතා කරනවා නම් සමාන පරතර ලබා ගන්න ඔබට පහසු වෙනවා. 1යි 2යි 3යි වම් පසටත් මම ඍණ 1 ඍණ 2 ඍණ 3 ආදී වශයෙන් මේක මට පුළුවන් අංකණය කරන්න. ඔබට පැහැදිලි ඇති. ඊළඟට දරුවනේ අපිට x අක්ෂයෙන් y අක්ෂයේ දිගෙත් අපිට පුළුවන් මම අවස්ථා කීපයක් 1යි 2යි 3යි 4යි 5ක් දක්වා. එතකොට 1යි 2යි 3 4 5 ඒ පරතරයෙන්ම 1 2 3 4 5 ආදී වශයෙන් අපිට මේ ආකාරයෙන් නම් කරන්න පුළුවන්. මේ පැත්ත ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ආදී වශයෙන් නම්. දැන් අපි ඛණ්ඩාංක තලය අපි ඇඳගෙන ඉවරයි දරුවනේ. එහෙනම් මේ ඛණ්ඩාංක තලය ඇඳගෙන ඉවර නම් ඔබට පුළුවන්කම තියෙනවා ඔබත් එනම් මේක ලකුණු කරන්න බලන්න දරුවනේ. ඛණ්ඩාංක තලය ලකුණු කරගෙන ඉවර නම් හොඳයි. එහෙනම් දරුවනේ ඔබට පුළුවන් මේ ලක්ෂ නිවැරදිව ඉස්සලා ලකුණු කරගන්න. අපි නිවැරදිව ලකුණු කරගන්නකො. එහෙනම් අපිට ඍණ 2 ඍණ 4යි. ඍණ 2 ඍණ 4 මෙන්න මේ අවස්ථාවේ මේ ආසන්නයේ නිවැරදිව ඔබට ලකුණු කරගන්න පුළුවන්. ඊළඟට ඍණ 1 දී 2යි මෙන්න මේ වගේ ස්ථානයක්. බිඳුවේදී බිඳුවයි. 1 දී නැවත 2යි. 2 දී 4යි. මෙන්න මේ ආදී වශයෙන් ඔබට පුළුවන් දරුවනේ ලක්ෂ අනුපිළිවෙලින් ලකුණු කරලා ඔබේ අඩි රූල භාවිතා කරලා මේවා පිළිවෙලින් යා කරගන්නට පුළුවන්. මගේ ලක්ෂ ලකුණු කිරීමේදී යම්
දැන් වලින් පොඩි එහා මෙහා වීමක් දකින්නට ඇති. අපි ඒ ගැන නොසලකා කටයුතු කරමු. හොඳයි දරුවනේ ශ්‍රිතය ප්‍රස්ථාරගත කළාම ඔබට පේනවා ඇති මෙම් ප්‍රස්ථාරය මූල ලක්ෂ්‍ය හරහා ගමන් කරන සරල රේඛාවක් බව. මේවා ප්‍රස්ථාරයේ දරුවනේ මූල ලක්ෂ්‍ය හරහා ගමන් කරන සරල රේඛාවක්. අපි ඒක y සමානයි 2x කියලා ලියමු. එතන මේ ඇඳලා තියෙන්නේ y සමානයි 2x ශ්‍රිතයේ ප්‍රස්ථාරය. පැහැදිලිද? y සමානයි 2x ශ්‍රිතයේ ප්‍රස්ථාරය තමයි මේ ඇඳලා තියෙන්නේ. ඉතින් දරුවනේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ y සමානයි mx ආකාරයේ ශ්‍රිතයක ප්‍රස්ථාරය ඔබ දන්නවා සරල රේඛාවක් බව. එහෙනම් මේ ඇසුරින් අපි අද සාකච්ඡාව කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රස්ථාරයක අනුක්‍රමණය සම්බන්ධයෙන්. ප්‍රස්ථාරයක අනුක්‍රමණය තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දරුවනේ මේ ප්‍රස්ථාරය මම ඒ ආකාරයෙන්ම දිනනවා මොකද යම් පැහැදිලි කිරීම කිහිපයක්ම තියෙනවා ඔබට මේ වෙනුවෙන් කරන්න. ඒ නිසා දැන් ඔබට අවශ්‍ය වෙන එකක් නැහැ කියලා හිතනවා මෙන්න මේ අපි සකස් කරපු අගය වගුව. ඒ නිසා දරුවනේ මම මේ අගය වගුව මකලා ඉවත් කරගන්නවා. මොකද අපේ ඉදිරි කටයුතු ඒතකොට අපිට සම්පූර්ණ කරගන්න පැහැදිලි කරගෙන කරන්න අවශ්‍ය ඊළමට ලබා ගන්න අවශ්‍ය නිසා. එහෙනම් දරුවනේ මම කතා කරන්නේ දැන් ඔබට ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියන්නේ මොකක්ද කියලා. මම එනම් මාතෘකාවක් ලියන්නම් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. මේ ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියලා හඳුන්වන්නේ දරුවනේ යම් කිසි ප්‍රස්ථාරයක් එහෙම නැත්නම් සරල රේඛාවක්. දැන් අපි මේ සරල රේඛා සම්බන්ධයෙන් කතා කරන හින්දා මම සරල රේඛාවක් කියන වචනය භාවිතා කරනවා. යම් කිසි සරල රේඛාවක් x අක්ෂය සමග ඇති කරගනු ලබන ආනතිය එහෙම නැත්නම් බෑවුමට දරුවනේ අපි කියනවා එම සරල රේඛාවේ අනුක්‍රමණය කියලා. ඒතර අනුක්‍රමණය කියලා කියන්නේ දරුවනේ යම් කිසි සරල රේඛාවක් x අක්ෂය සමග ඇති කරගනු ලබන ආනතිය එහෙම නැත්නම් බෑවුම අපි හඳුන්වනවා එම සරල රේඛාවේ අනුක්‍රමණය කියලා. එතකොට ඔබට පේනවා මේ සරල රේඛාව සැලකුවා මේ x අක්ෂය සමග ගත්තාම x අක්ෂයත් එක්ක යම්කිසි මට්ටමක මොකද වෙන්නේ මෙන්න මේ වගේ ආනතියක් පෙන්වුම් කරනවා. මේ ආනතිය අපිට කෝණයක් මගින් උනත් ප්‍රකාශ කරන්නට පුළුවන්. එහෙම නැත්නම් සංඛ්‍යාත්මක අගයකින් ප්‍රකාශ කරන්නත් අපිට හැකියාව තියෙනවා. අපි මේ ආනතිය සංඛ්‍යාත්මක අගයකින් දක්වන්න තමයි දරුවනේ මේ උත්සාහ කරන්නේ. දැන් කිසියම් සරල රේඛාවක් හොඳට මතක තියාගන්න. කිසියම් සරල රේඛාවක් x අක්ෂය සමග ඇති කරගනු ලබන ආනතිය අපි හඳුන්වනවා එහෙම නැත්නම් බෑවුම එම සරල රේඛාවේ අනුක්‍රමණය කියලා. අපි එහෙනම් දරුවනේ මෙන්න මේ කියන සරල රේඛාවේ අපි අනුක්‍රමණය හොයලා බලන්න උත්සාහ කරමු. දැන් අපි උත්සාහ කරන්නේ මේ y සමානයි 2x කියන සරල රේඛාව x අක්ෂය සමග මොනතරම් ආනතියක් ඇති කරගන්නවද? එහෙම නැත්නම් මොනතරම් බෑවුමක්ද පවතින්නේ කියන එක තමයි මේ හොයලා බලන්න උත්සාහ කරන්නේ. දරුවනේ ඒතර ඔබ මතක තබා ගත යුතුයි යම්කිසි සරල රේඛාවක අපි අනුක්‍රමණය දක්වනකොට කිසියම් සරල රේඛාවක අනුක්‍රමණය දක්වනකොට ඒ අපි අනුක්‍රමණය තීරණය කරන්නේ ආනතිය තීරණය කරන්නේ යම්කිසි ලක්ෂ දෙකක් සලකලා ඒ ලක්ෂ දෙක අතර තියෙන සිරස් දුර සහ තිරස් දුර අතර අනුපාතය ඇසුරින් තමයි අපි හැම වෙලාවෙම එම සරල රේඛාවේ ආනතිය ප්‍රකාශයට පත් කරන්නේ. එම ආනතියට අපි කියනවා දරුවනේ සරල රේඛාවේ අනුක්‍රමණය කියලා. එතකොට අපිට එහෙනම් පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ ආනතිය ප්‍රකාශ කරන්න සරල රේඛාව මත වූ යම්කිසි ලක්ෂ දෙකක් තෝරගන්න. ඛණ්ඩාංක දෙකක් තෝරගන්න. ඒ ඛණ්ඩාංක දෙකේ නැත්නම් ඒ ලක්ෂ දෙක අතර තියෙන සිරස් දුර ප්‍රමාණය සහ තිරස් දුර ප්‍රමාණය අතර පවතින අනුපාතය තමයි දරුවනේ අපි සලකන්නේ එම සරල රේඛාවේ අනුක්‍රමණය එහෙම නැත්නම් ආනතිය කියලා. එහෙනම් දරුවනේ අපි එහෙනම් මේකෙදි උත්සාහ කරන්න ඕනේ අපි ලක්ෂ දෙකක් තෝරගමු. එහෙනම් මේ ලක්ෂයම එක ලක්ෂයක් මෙතනම තෝරගන්නම් මේක මූල ලක්ෂය මම A කියලා දාන්නම්. මේ ලක්ෂය මම ලකුණු කරන්නම් B කියලා. මෙතන ලක්ෂය ලකුණු කරන්නම් C කියලා. එහෙනම් මේ ලක්ෂ දෙක මේ ඕනම ලක්ෂ මේ රේඛාව මත තියෙන ඕනම ලක්ෂයක් අපිට තෝරගන්නට පුළුවන්.
නමුත් අපි මේ වෙලාවේදී විශේෂයෙන්ම විශේෂිත ලක්ෂ්‍ය කීපයක් සලකලා මේක පැහැදිලි කරගන්න අපි උත්සාහයක් ගමු. එහෙනම් දරුවනේ අපි මේ හදන්නේ මෙන්න මේ කියපු සරල රේඛාවේ අනුක්‍රමණය තමයි හොයන්න හදන්නේ. එහෙනම් අපි බලමු එහෙනම් අනුක්‍රමණය ගණනය කරගන්නේ කොහොමද කියලා. එතකොට දරුවනේ මේ අනුක්‍රමණය සෙවීම සඳහා අපිට පුළුවන් අපි කැමැතිම ලක්ෂ දෙකක් තෝරගන්න. නම් මේ මම ලකුණු කර දෙන ලක්ෂ කීයක්ද? 3ක්. ඒ ලක්ෂ 3 ඇසුරින් අපි AB ලක්ෂ දෙක ගමු. එහෙනම් මේකේ රේඛාවේ අනුක්‍රමණය කියලා කියන්නේ AB ලක්ෂ අතර පවතින තිරස් දුර සහ AB ලක්ෂ අතර පවතින සිරස් දුර අතර අනුපාතය තමයි අපි සලකන්නේ. එහෙනම් මේ අවස්ථාවේ දරුවනේ මේ අනුක්‍රමණය සෙවීමේදී මේ බලන්න නම් අපිට මේ AB ලක්ෂ දෙක සැලකුවා නම් අපි මේ අවස්ථාවේදී මතක තියාගන්න AB ලක්ෂ දෙක සැලකලා තමයි මේ අනුක්‍රමණය ගණනය කරන්න උත්සාහ කරන්නේ. එහෙනම් අපිට පුළුවන් AB ලක්ෂ අතර සිරස් දුර බෙදන්න ඕනේ අනුපාතයක් සැලකනකොට AB ලක්ෂ අතර තිරස් දුරේ මෙන්න මේ අනුපාතය මගින් ලැබෙන සංඛ්‍යාත්මක අගයට අපි කියනවා දරුවනේ මෙන්න මේ සරල රේඛාවේ අනුක්‍රමණය කියලා. එනම් සිරස් දුර ලබා ගන්න අපි මොකක්ද කරන්න ඕනේ කියන එකට සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පස්සේ පැහැදිලි කරගමු. එතකොට මෙන්න මේ සම්බන්ධතාවය ඇසුරු කරගෙන තමයි දරුවනේ මතක තියාගන්න ඕනේ අපි ඕනෑම ලක්ෂ දෙකක් අතර පවතින සිරස් දුර බෙදීම තිරස් දුර අතර පවතින අනුපාතය. ඒ අනුපාතය තමයි රේඛාවේ අනුක්‍රමණය කියලා කියන්නේ. දැන් දරුවනේ ඔබ දන්නවා A ලක්ෂයයි B ලක්ෂයයි. දැන් A ලක්ෂයයි B ලක්ෂයයි කියලා පුරාම බලන්න A ලක්ෂයේ ඉඳලා B ලක්ෂයට තියෙන තිරස් දුර වෙන්නේ ඒකක කීයද? ඒකක 2යි. එන්න A ලක්ෂය මෙතන B ලක්ෂය මෙතන තියෙන අපි තිරස් දුර වශයෙන් සැලකුවොත් නැත්නම් මේ අතර රේඛාවක් ඇඳගත්තොත් මෙන්න මේ දුර ප්‍රමාණය වෙන්නේ දරුවනේ ඒකක 2යි. එහෙනම් අපිට කියන්න පුළුවන් ඒකක කීයද 2යි කියලා. ඒ වගේම තමයි එම ලක්ෂ දෙක අතරම දරුවනේ අපිට තිරස් දුර සලකන්න පුළුවන්. තිරස් දුර අපි සැලකුවොත් අපිට ලැබෙනවා ඒකක 1යි. ඒකක 1යි. එහෙනම් AB ලක්ෂ දෙක අතර තියෙන තිරස් දුර වෙන්නේ ඒකක 1යි. 2 එකෙන් බෙදුවාම පිළිතුර දරුවනේ 2යි. එහෙනම් අපි කියනවා මෙන්න මේ සරල රේඛාවේ අනුක්‍රමණය 2යි කියලා. අපි මේක මෙතකින් නැතුව තව ලක්ෂ දෙකක් තෝරගමුකෝ. දැන් මම කලින් තෝරගත්තේ AB ලක්ෂ දෙක. අපි දැන් BC ලක්ෂ දෙක සලකමු. BC ලක්ෂ්‍ය සලකමු. මේ B හා C කියලා ලක්ෂ දෙක සැලකුවොත් එහෙම අපිට මෙහෙම ලියන්න පුළුවන්. එතකොට දරුවනේ අපිට අනුක්‍රමණය සමානයි අපිට ලියන්න පුළුවන් BC ලක්ෂ අතර සිරස් දුර බෙදන්න ඕනේ BC ලක්ෂ අතර තිරස් දුරේ. එතකොට බලන්න දරුවනේ මෙන්න මේ අවස්ථාවේදී අපි ගත්තේ දැන් BC කියන ලක්ෂ දෙක. මේ BC කියන ලක්ෂ දෙක ඇසුරු කරගෙන තමයි අපි අනුක්‍රමණය හොයන්න හදන්නේ. අපි එහෙනම් BC ලක්ෂ දෙක අතර සිරස් දුර හොයමු. මම මේ B ලක්ෂය ඔස්සේ මේ අතර රේඛාවකොත් මේ අතර රේඛාවකොත් ඇඳගන්න. එතන මෙන්න මේ රේඛා දෙක අතර මෙන්න මේ දුර ප්‍රමාණය තමයි එම ලක්ෂ දෙක අතර පවතින සිරස් දුර ප්‍රමාණය වෙන්නේ. එතන සිරස් දුර ප්‍රමාණය අපි සැලකුවොත් B වල ඉඳලා C ට සිරසට ඇද්දි ඒකක 1යි ඒකක 2යි. එහෙනම් අපිට BC ලක්ෂ දෙක අතර සිරස් දුර ලියන්න පුළුවන් ඒකක 2යි. ඒ වගේම දරුවනේ B සහ C කියන ලක්ෂ දෙක අතර තිරස් දුර සැලකුවොත් එහම අපිට ඒක ලැබෙනවා ඒකක 1යි කියලා. නේ? දැන් අපිට ලියන්න පුළුවන් ඒකක 1යි ඒ අනුව 2 බෙදීම 1 2යි. දැන් බලන්න මේ රේඛාව මත අපි වෙනස් ලක්ෂ දෙකක් තෝරගත්තත් ඒ ලක්ෂ දෙක අතර පවතින තිරස් දුර බෙදීම දරුවනේ තිරස් දුර අතර අනුපාතය හැම වෙලාවෙම නියත වුණා නේද? ඒ කියන්නේ මේ රේඛාව දක්වන ආනතිය තමයි මෙන්න මේ සංඛ්‍යාත්මක අගයෙන් නිරූපණය කරන්නේ. ඉතින් දරුවනේ අපිට ඒ නිසා මෙන්න මේ ප්‍රමාණය බලන්න. ඒ කියන්නේ මේ ඒකක ප්‍රමාණය බලන්න. දැන් මෙතන ඒකක 2යි කියලා අපිට ලැබුණානේ.
මේ ඒකක ප්‍රමාණය බලන්න මේ කණ්ඩායම් ප්‍රයෝජනෙට ගන්නත් පුළුවන් අවශ්‍ය නම් මේ බලන්නකෝ. ඉතින් මෙතන කණ්ඩායම්කය වෙන්නේ දරුවනේ 2 4. මෙතන කණ්ඩායම්කය වෙන්නේ මේ හරි උඩින් ලියන්න 1 2. දැන් බලන්න එතකොට මෙන්න මේ කොටස සැලකුවොත් BC කොටස සැලකුවොත් මේ සිරස් දුර අපිට ලැබෙනවා ඒකක 2යි. ඒ ඒකක 2 ලැබෙනව නේද දරුවනේ මේ තියෙන ලක්ෂවල y කණ්ඩාංක දෙක අතර වෙනස. y කණ්ඩාංකය 4යි y කණ්ඩාංකය 2යි. 4න් 2ක් අඩු කරාම ඒකක 2යි. x කණ්ඩාංක අතර වෙනස බලන්න. 2න් 1ක් අඩු කරපුවාම 1යි. එතකොට සිරස් දුර ලැබෙනවා. එහෙනම් දරුවනේ අපිට අනුක්‍රමණය කියන එක ගණනය කරගන්න මෙන්න මේ සිරස් දුර සහ තිරස් දුර අතර වැදගත් සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්. කොහොමද අපි සම්බන්ධය ගොඩනගන්නේ? අපිට එහෙනම් පුළුවන් දරුවනේ අනුක්‍රමණය හොයන්න යම්කිසි ලක්ෂ දෙකක් ගත්තොත් ඒ ලක්ෂ දෙක අතර පවතිනා වූ සිරස් දුර සහ තිරස් දුර අතර අනුපාතයයි ගන්නවා. ඒ සිරස් දුර ලබා ගන්න දික් අතර දින සිරස් දුර ලබා ගන්න දරුවනේ අපි එහෙනම් කරන්න ඕනේ අදාළ ලක්ෂවල කණ්ඩාංක සැලකුවොත් එතනදි ගන්න ඕනේ කාගේද y කණ්ඩාංක අතර වෙනස. එතකොට මේ y කණ්ඩාංක අතර වෙනසින් හැම වෙලාවෙම ලැබෙන්නේ එම අපි තෝරාගත්තු ලක්ෂ දෙක අතර තියෙන සිරස් දුර ප්‍රමාණය. ඒක බෙදන්න ඕනේ එම ලක්ෂ දෙක අතර තියෙන තිරස් දුරේ. එම තිරස් දුර ලබා ගන්න පුළුවන් අදාළ ලක්ෂ දෙකේ x කණ්ඩාංක අතර වෙනසින්. x කණ්ඩාංක අතර වෙනසින්. එහෙනම් දරුවනේ සරල රේඛාවක අනුක්‍රමණය ලබා ගැනීම සඳහා අපිට එහෙනම් සූත්‍රයක් ව්‍යුත්පන්න කරගන්නට පුළුවන්. මොකද්ද ව්‍යුත්පන්න කරගන්නට පුළුවන් සූත්‍රය වෙන්නේ? y කණ්ඩාංක අතර වෙනස බෙදීම x කණ්ඩාංක අතර වෙනස. එතකොට මේ y කණ්ඩාංක අතර වෙනසින් පෙන්වන්නේ අපි තෝරාගත් ලක්ෂ දෙක අතර පවතිනා වූ සිරස් දුර ප්‍රමාණය. සිරස් කියන්නේ y අක්ෂය ඔස්සේ පවතින දුර ප්‍රමාණය. ඒ වගේම තමයි මේ x කණ්ඩාංක අතරින් පෙන්වුම් කරන්නේ තෝරාගත් ලක්ෂ දෙක අතර තියෙන x අක්ෂය ඔස්සේ ඇති දුර ප්‍රමාණය, තිරස් දුර ප්‍රමාණය. මේ දෙක අතර අනුපාතයක් ලෙස තමයි හැම වෙලාවෙම අපි අනුක්‍රමණය කියන එක මේ පන්තියේදී ලියා දක්වන්නේ. ඒ අනුව දැන් ඔබට පැහැදිලි අනුක්‍රමණය සොයා ගැනීමට නම් සරල රේඛාවක අනුක්‍රමණය සොයා ගැනීමට නම් රේඛාව මත වූ ඕනෑම ලක්ෂ දෙකක් තෝරගෙන ඒවායේ කණ්ඩාංකවල y කණ්ඩාංක අතර වෙනස x කණ්ඩාංකවල අතර වෙනසින් බෙදිය යුතු බව දැන් ඔබට පැහැදිලි වෙනවා. ඒ වගේම තවත් වැදගත් කාරණාවක් මේකෙන් මට ඉස්මතු කරන්නට තියෙනවා දරුවනේ. අපි මේ ඇන්දේ මම මේ රවුම් කරන කොටස දිහා බලන්නකො. අපි මේ ඇන්දේ y සමානයි 2x විතයේ ප්‍රස්ථාරය. y සමානයි 2x විතයේ ප්‍රස්ථාරය තමයි මේ ඇන්දේ. ඒ ශ්‍රිතයේ ප්‍රස්ථාරය දිහා බැලුවාම දරුවනේ ඒ ප්‍රස්ථාරය තමයි මේ තියෙන්නේ. ඒ ප්‍රස්ථාරයේ අපි අවස්ථා දෙකකදී අනුක්‍රමණය වෙලා තියෙනවා. මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කීයට 2යි. ඕනෑම ලක්ෂ දෙකක් තෝරගෙන වෙනස් අවස්ථා දෙකකදී අනුක්‍රමණය සෙව්වත් අපිට අනුක්‍රමණය ලෙස ලැබුණේ අගය 2යි. බලන්න මේ ශ්‍රිතයේ සමීකරණය සහ ශ්‍රිතයේ සහ අනුක්‍රමණය අතර සම්බන්ධයක් මේකෙන් පැහැදිලිව පේනවා. බලන්න y සමානයි 2x කියන ශ්‍රිතයේ අනුක්‍රමණය වුණේ 2යි. ඔබට පැහැදිලි ඇති. එහෙනම් ප්‍රස්ථාරයේ ඇඳීමකින් තොරව වුණත් ශ්‍රිතය දිහා බලලා අනුක්‍රමණය ලියන්න පුළුවන් වගේ. එහෙනම් y සමානයි mx ධන c ආකාරයේ ශ්‍රිතයක m ට අනුරූප අගය ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති අනුක්‍රමණයට සමාන වෙච්ච බව. එහෙනම් මේක වැදගත් කාරණයක්. මොකද්ද වැදගත් කාරණය? y සමානයි mx ආකාරයේ ශ්‍රිතයක ප්‍රස්ථාරය දුන් විට අපිට එහි අනුක්‍රමණය ගණනය කරන්න පුළුවන්. කොහොමද ගණනය කරන්නේ? y ප්‍රස්ථාරය මත කණ්ඩාංක දෙකක් තෝරගෙන ඒවායේ y කණ්ඩාංක අතර වෙනස x කණ්ඩාංක අතර වෙනසින් බෙදිය යුතුයි. සහ ශ්‍රිතයේ සමීකරණය දීලා තියෙනවා නම් m ට අනුරූප අගයෙන් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ලබාගත හැකි. මෙන්න මේ කාරණා දෙක ඇසුරින් දරුවනේ ඔබට y සමානයි mx ආකාරයේ ශ්‍රිතයක ප්‍රස්ථාරයේ සමීකරණය ලියා දැක්විය
හැකි. දැන් ඔබට පැහැදිලි නේද? එතකොට y සමානයි mx ආකාරයේ ශ්‍රිතයක ප්‍රස්ථාරය දීලා තියෙනකොට හරි ශ්‍රිතයේ සමීකරණය දීලා තියෙනකොට හරි ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හොයන්න පුළුවන්. ඒ අනුක්‍රමණය හොයන්න පුළුවන් ආකාර දෙකයි. එකක් තමයි සරල රේඛාව මත ලක්ෂවල ඛණ්ඩාංක මගින්, අනිත් එක ප්‍රස්ථාරයට අදාළ ශ්‍රිතය සමීකරණය මගින් ඔබට පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ කියපු ප්‍රස්ථාරවල අනුක්‍රමණය සොයන්න. හොඳයි දරුවනේ. ඉතින් අපි මේ ඉගෙන ගත්ත කරුණු කාරණා ටිකත් සැලකිල්ලට අරගෙන අපි එහෙනම් මෙන්න මේ y සමානයි mx ආකාරයේ ශ්‍රිතවල අනුක්‍රමණ හොයමු. දැන් මම මුලින්ම කියලා දුන්නා ඔබට මේ ශ්‍රිතයේ ඇතුළුනොත් අනුක්‍රමණය පහසුවෙන් ලබා ගන්න පුළුවන්. කොහොමද ලබා ගන්න පුළුවන් ආකාරය වෙන්නේ? අදාළ ශ්‍රිතයක mට අනුරූප අගයෙන් තමයි හැම වෙලාවෙම අදාළ ශ්‍රිතය y සමානයි mx ආකාරයෙන් දැක්වූ විට mට අනුරූප අගයෙන් ඔබට ඉතා පහසුවෙන් අනුක්‍රමණය ලබා ගන්න පුළුවන්. ශ්‍රිතය දීලා නැතුව ඛණ්ඩාංක දෙකක් දුන්නොත් ප්‍රස්ථාරය මත y ඛණ්ඩාංක අතර වෙනස x ඛණ්ඩාංක අතර වෙනසින් බෙදීම මගිනොත් ඔබට අනුක්‍රමණය ලබා ගත හැකියි. හොඳයි දරුවනේ. අපි එහෙනම් මෙන්න මේ කාරණා නැවත මතක් වෙන්නත් එක්කම පුංචි අභ්‍යාසයක නිරත වෙමු. මම හිතනවා අපේ දරුවෝ මාත් එක්කම ඒ අභ්‍යාසයේ නිරත වෙයි කියලා. මම මේ කොටස මතකලා ඔබට ඔන්න අභ්‍යාසය ලබා දෙන්න සූදානම්. ඒ දරුවනේ මම මේ ඉගෙනගත්ත ක්‍රම දෙක අවස්ථා දෙකකදී තමයි ඔයාලට අභ්‍යාස ලබා දෙන්නේ. ක්‍රම දෙක යටතේදී මුලින්ම මම ඔයාලට දෙන අභ්‍යාසය වෙන්නේ ශ්‍රිතයක සමීකරණය දීලා තියෙනවා නම් ශ්‍රිතයේ ප්‍රස්ථාරය නෙමෙයි සමීකරණය දීලා තියෙනවා නම් මොකද වෙන්නේ? අපි කොහොමද අනුක්‍රමණය සොයන්නේ? එහෙනම් y සමානයි mx ධන c ආකාරයේ නම් y සමානයි mx ආකාරයේ සමීකරණයක් නම් මේකේ අනුක්‍රමණය කියලා කියන්නේ කාටද? mට අනුරූප අගය. මේ mට අනුරූප අගයෙන් තමයි අපිට හැම වෙලාවෙම අනුක්‍රමණය ලැබෙන්නේ. එහෙනම් ඔබට ලැබෙන පළවෙනිම ප්‍රශ්නය වෙන්නේ පහත වගුව සම්පූර්ණ කරන්න. පහත වගුව සම්පූර්ණ කරන්න. සම්පූර්ණ කරන්න. මම එක කොටසක දෙනවා මේ පැත්තේ ශ්‍රිතය, මේ පැත්තේ දෙනවා දරුවනේ අපි අනුක්‍රමණය. මේ අනුක්‍රමණය දරුවනේ mට අනුරූප ග්‍රේඩියන්ට් එක. එහෙම නැත්නම් මේ mට අනුරූප අගය නිසා මම අනුක්‍රමණය සඳහා m අකුරත් භාවිතා කරන්න. එහෙනම් ඔබට පුළුවන් මම ශ්‍රිත කිහිපයක් ලබා දෙනවා දරුවනේ. මෙන්න මේ ශ්‍රිත කිහිපය ප්‍රයෝජනෙට අරගෙන ඔබට පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ වගුව සම්පූර්ණ කරන්න. ඉතින් දරුවනේ මතක තියාගන්න මම ආපහු මතක් කරන්නම්. යම් කිසි ශ්‍රිතයක් y සමානයි mx ආකාරයට සකස් කළොත් එහි mට අනුරූප අගයෙන් තමයි අනුක්‍රමණය ලැබෙන්නේ. එහෙනම් සමීකරණය ක්‍රියා ගන්න. y සමානයි 3x, y සමානයි ඍණ x, y සමානයි 2න් 1x, y සමානයි ඍණ 3න් 2x, 2y සමානයි 5y සමානයි x, 2x සමානයි 3යි, 2y සමානයි 3x. එහෙනම් මෙන්න මේ ශ්‍රිත ටික සැලකිල්ලට ගන්න බලන්න. එහෙනම් 2y සමානයි 3x. එහෙනම් ඔයාලට පුළුවන් මම ඉතා පුංචි කාලයක් දෙන්නම්. මෙන්න මේ තියෙන තොරතුරු ටික අරගෙන දරුවනේ ඔබ මේ එක් එක් ශ්‍රිතවල අනුක්‍රමණය ලියන්න. එක් එක් ශ්‍රිතවල අනුක්‍රමණය ලියන්න. දැන් ඉතාම ඉක්මනට මේ වගුව සම්පූර්ණ කරගෙන දැන් ඔබට හැකියාව තියෙනවා මේ ශ්‍රිතවල අනුක්‍රමණය ලියන්න. හොඳයි මම හිතනවා මේ වෙනකොට ඔයාලා අදාළ වගුව සම්පූර්ණ කරලා ඇති. අදාළ වගුව සම්පූර්ණ කරලා ඇති. අපි එහෙනම් බලමු මේ ආකාරයේ ශ්‍රිතයක් දුන්නාම උතරනේ y සමානයි mx ආකාරයේ ශ්‍රිතයක් නම් ඊට අදාළ සමීකරණය දීලා තියෙනවා ඔබට.
එහෙනම් ඔබ කරන්නට ඕනේ මේ y සමානයි mx ආකාරයෙන් පවතිනවද කියලා හොයලා බලන්න. ඉන් අනතුරුව ඔබට තියෙන්නේ ඒ m ට අනුරූපාවයෙන් අනුක්‍රමණය ලබා ගන්න. එහෙනම් දරුවනේ බලන්න පළවෙනිම ගැටලුව y සමානයි 3x y සමානයි mx ආකාරයට පවතින. එහෙනම් m ට අනුරූපාවයෙන් තමයි අනුක්‍රමණය දැක්වෙන්නේ. අපි කලින් ගැටලුවේදී ඒක පැහැදිලි කරගත්තා. එහෙනම් දරුවනේ මේ ශ්‍රිතයේ අනුක්‍රමණය වෙන්නේ ප්‍රස්ථාරයේ සරල රේඛාවේ අනුක්‍රමණය වෙන්නේ දරුවනේ එහෙනම් කීයද 3. දෙවෙනි එක බලන්න y සමානයි ඍණ x. y සමානයි ඍණ x. දැන් y සමානයි ඍණ x කි අනුක්‍රමණය කීයද ප්‍රස්ථාරයේ ඇන්දොත් අනුක්‍රමණය ප්‍රස්ථාරයේ අනුක්‍රමණය x අක්ෂයේ ධන දිශාව සමග ඇති කරගනු ලබන ආනතිය. නැත්නම් බෑව. දැන් x සංගුණකයේ ඍණ 1යි. ඒ කියන්නේ m ට අනුරූපාගේ ඍණ 1 ඉන්න දරුවනේ අපිට ලියන්න පුළුවන් අනුක්‍රමණය කීයද ඍණ 1. ඊළඟ ප්‍රස්ථාරය බලන්න y සමානයි 2න් 1යි. ඔබ සැලකිය යුතුයි මේ y සමානයි mx ආකාරයට සකස් වෙලා තියෙනවා. ඔව් y සමානයි mx ආකාරයට සකස් වෙලා තියෙනවා. m ට අනුරූපාගේ කීයද? m ට අනුරූපාගේ 2න් 1යි. එහෙම නැත්නම් භාගයයි. එහෙනම් දරුවනේ මේ රේඛාවේ අනුක්‍රමණය 2න් 1යි. ඊළඟට බලන්න y සමානයි ඍණ 3න් 2යි x. y සමානයි ඍණ 3න් 2යි x. දැන් බලන්න මේක y සමානයි mx ආකාරයට සකස් වෙලා තියෙනවා. ඔව් y සමානයි mx ආකාරයෙන් පවතින. එහෙනම් x සංගුණකය එහෙම නැත්නම් m ට අනුරූපාගය. m ට අනුරූපාගය වෙන්නේ දරුවනේ ඍණ 3න් 2. එහෙනම් දරුවනේ එම සරල රේඛාවේ අනුක්‍රමණය ඍණ 3න් 2. දැන් බලන්න ඊළඟ ප්‍රස්ථාර දෙක දිහා ශ්‍රිත දෙක දිහා. ඊළඟ ශ්‍රිත දෙකේ අනුක්‍රමණය ලිව්වොත් සමහර විට ඔබ ලියලා ඇති මම මෙන්න මේ ආකාරයට එක් පොඩක් වෙනස් කරන්න අවසානයේක පොඩක් 2x කියලා දාන්නම්. මේ බලන්න එතකොට මේ අවසානයේකට කලින් එක දිහා පොඩ්ඩක් බැලුවොත් 5y සමානයි x. මේ 5y සමානයි x දිහා හොඳින් බලන්න. ඔබ සමහර විට ලියලා ඇති අනුක්‍රමණය 1යි කියලා. ඒක හේතුව ලෙස ඔබ ඉදිරිපත් කරයි සමහර විට x සංගුණකයේ 1යි කියලා. හරි මම එක පිළිගන්නවා x සංගුණකයේ 1යි. නමුත් මම අනුක්‍රමණයේ විදිහට එයාගේ පිළිගන්න කැමති නැහැ. ඒකට හේතුව මොකක්ද? දැන් මෙවැනි ගැටලු විසඳීමේ තමයි දරුවනේ ඔබ වඩා සැලකිලිමත් වී 5y සමානයි x. දැන් බලන්නකො මේකේ y සමානයි mx ආකාරයට සකස් වෙලා තියෙනවද කියලා. දරුවනේ මේක y සමානයි mx ආකාරයට සකස් වුණා නම් අනිවාර්යයෙන්ම y යුක්ත වෙලා තියෙන්නට ඕනේ. මේ බලන්න y යුක්ත වෙලා මේ කොටසේ. නමුත් මේකේ y යුක්ත වෙලාද? නමුත් නෑ. ඔබ දන්නවා y යුක්ත කරන්න. එහෙනම් ඔබට පුළුවන් දරුවනේ y යුක්ත කරන්න. දැන් මේකේ y යුක්ත කරන්නේ කොහොමද? දෙපැත්තම 5න් බෙදන්න. 5න් බෙදුව විට දරුවනේ අපිට ලියන්න පුළුවන් දෙපැත්තම 5න් බෙදුව විට 5y බෙදීම 5. මෙතන තියෙන්නේ ඕන අවශ්‍ය නැහැ 1x බෙදීම 5. එහෙනම් අපිට ලියන්න පුළුවන් 5ට 5 ඉවත් කරනවා y සමානයි 5න් 1යි x. දැන් බලන්න මේක y සමානයි mx ආකාරයෙන් සකස් වෙලා නේද? දැන් y සමානයි mx ආකාරයෙන් සකස් වුණා නම් අපිට දැන් පුළුවන් දරුවනේ අන්න m ට අනුරූපාගය. ඒ m ට අනුරූපාගය භාවිතා කරලා මේ ප්‍රස්ථාරය අනුක්‍රමණය ලියන්න පුළුවන්. දැන් ප්‍රස්ථාරයේ දැන් අනුක්‍රමණය වෙන්නේ කීයද දරුවනේ? 5න් 1යි. මේක ඔබට පැහැදිලි විය යුතුයි. දැන් ඔබ 1යි කියලා ලියවන එක වැරදි. මොකද අපි දන්නවා මම කලින් කිව්වා පැහැදිලි කරලම කිව්වා යම් කිසි සරල රේඛාවක සමීකරණේ y සමානයි mx ආකාරයට සකස් කළ විට එහි m ට අනුරූපාගයෙන් තමයි අනුක්‍රමණය වෙන්නේ. y සමානයි mx ආකාරයෙන් සකස් කළ විට ඔබ ඒ මතක තබා ගන්න ඕනේ. දැන් බලන්න ඊළඟ සමීකරණයේදී 3y සමානයි මම වෙනස් කරා එක 2x 3y සමානයි 2y. දැන් බලන්න දරුවනේ ඔබ 3y සමානයි 2x කියලා දීලා තියෙනවා නම් මේක y සමානයි mx ආකාරයෙන්ද පවතින්නේ නැහැ. y සමානයි mx ආකාරයෙන් පවතිනවා නම් පටන් ගන්න ඕනේ y සමානයි කියන. නමුත් මෙතන තියෙන්නේ 3y සමාන. එහෙනම් දරුවනේ ඔබට සිදු වෙනවා මෙන්න මේ කොටසේ මෙන්න මේ කියන 3y y යුක්ත කරන්න. ඔබ එහෙනම් මොකද කළ යුතු වෙන්නේ? y යුක්ත කිරීම සඳහා දරුවනේ ඔබට සමීකරණයේ දෙපසම 3න් බෙදී ඔබ 3න් බෙදන්නේ 3y බෙදීම 3 සමානයි 2x බෙදීම 3ට 3ක් පොදු සාධක ලෙස ඉවත් කරන්නට පුළුවන්. පොදු සාධක ලෙස ඉවත් කරාම දැන් අපිට ලියන්න පුළුවන් y සමානයි 3න් 2x. එහෙනම් දරුවනේ දැන් ඔබට පැහැදිලි y සමානයි mx ආකාරයට ශ්‍රිතය සකස් වෙලා. දැන් ඔබට පුළුවන් නේද එහෙනම් මේකේ අනුක්‍රමණය ලියන්න. අනුක්‍රමණය කියලා කියන්නේ m ට අනුරූපාගේ.
ඒකට අනුරූප අගය කියලා කියන්නේ x සංගුණකේ. දැන් ඔබට පුළුවන් ඉතා පැහැදිලිවම x සංගුණකේ අඳුන ගන්න. කීයද? 3න් 2යි. එහෙනම් දරුවනේ අවසාන ප්‍රශ්නේ විතර වෙන්නේ කීයද? 3න් 2යි. ඔබට දරුවනේ විභාගයේදී මෙන්න මේ ආකාරයට සමීකරණයක් දීලා කියනවා මේ ශ්‍රිතය මගින් දැක්වෙන සරල රේඛාවේ අනුක්‍රමණය සොයන්න. ඔබ දැන් දැක්ක පමණින් උත්තර ලියනවද? නෑ. දැන් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වේද පළවෙනිම කරුණ මොකද්ද? අදාළ ශ්‍රිතය y සමානයි mx ආකාරයෙන් දක්වා තිබේද? එසේනම් දක්වා තිබේ නම් m ට අනුරූපාගයෙන් අනුක්‍රමණය ලිවිය යුතුයි. හොඳයි. දැන් දරුවනේ ඔබට පැහැදිලි ඇති යම්කිසි සරල රේඛාවක සමීකරණය දීලා තියෙනවා. ඒ ඇසුරින් කොහොමද ඔබ ඒ සරල රේඛාවේ අනුක්‍රමණය සොයන්නේ? ඔබ දැන් කලින් ඉගෙනගත්ත කලින් කොටසේදී සරල රේඛාවේ අනුක්‍රමණය හැම වෙලාවෙම ශ්‍රිතයේ m ට y සමානයි mx ආකාරයට සකස් කරාම m ට අනුරූපාගයට සමාන වුණු බව. හොඳයි. අපි එහෙනම් දරුවනේ මේ ඉගෙන ගත්තේ ශ්‍රිතයේ සමීකරණයේ ඇසුරින් සරල රේඛාවක අනුක්‍රමණය සොයන හැටි. එහෙනම් අනුක්‍රමණය කරණය කිරීමේ දෙවැනි ක්‍රමය වෙත අපි ඊළඟට යමු. දෙවැනි ක්‍රමය තමයි දරුවනේ සරල රේඛාව මත ලක්ෂ දෙකක ඛණ්ඩාංක දී ඇති. සරල රේඛාව මත ලක්ෂ දෙකක ඛණ්ඩාංක දී ඇති. අපි කොහොමද එහෙනම් සරල රේඛාවේ අනුක්‍රමණය සොයන්නේ? සරල රේඛාවේ අනුක්‍රමණය හොයන්නේ කොහොමද කියන එකයි අපි ඉගෙන ගන්න. බලමු එහෙනම් අපි ඒකට කරන විදිය. මම ප්‍රශ්නයක් ඔබට දෙන්නම්. මම දෙනවා බිංදුව බිංදුව හා 3 6 ලක්ෂ්‍ය හරහා ගමන් කරන සරල රේඛාවේ අනුක්‍රමණය ලියන්න. අනුක්‍රමණය හොඳයි දැන් අපි එනවනේ පළවෙනි ගැටලුවට යමු. බිංදුව බිංදුව ලක්ෂ හා 3 6 ලක්ෂ හරහා ගමන් කරන සරල රේඛාවේ අනුක්‍රමණය සොයන්න. දැන් දරුවනේ ඔබ දන්නවා අනුක්‍රමණය සොයාගත හැකි ක්‍රම දෙකයි. මොකද්ද ක්‍රම දෙක? එකක් ශ්‍රිතයේ සමීකරණය දැනගත යුතු වෙනවා. දැන් අපි ඒක දන්නේ නැහැ. එහෙනම් ඒකෙන් අයින් වෙලා අපි දැන් යන්න හදන්නේ දෙවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය නම් අප අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ අදාළ සරල රේඛාව මත තියෙන ලක්ෂ දෙකක ඛණ්ඩාංක. දැන් ලක්ෂ දෙකක ඛණ්ඩාංක දන්නවා. 0.01 3 6 1. දැන් මේ ලක්ෂ දෙක උපයෝගී කරගෙන අපිට පුළුවන් අදාළ සරල රේඛාවේ අනුක්‍රමණය කරණය කරන්න. දැන් අපි අනුක්‍රමණය කරණය කරන්නේ කොහොමද? එම ලක්ෂ දෙක අතර පවතිනා වූ සිරස් දුර බෙදන්නට ඕනේ ලක්ෂ දෙක අතර පවතිනා වූ සිරස් දුරින්. අපි ඒකට සමීකරණයක් හදාගත්තා. එම සිරස් දුර සහ තිරස් දුර ගණනය කරන්නේ y ඛණ්ඩාංක අතර වෙනසින් තිරස් දුරත් x ඛණ්ඩාංක අතර වෙනසින් තිරස් දුරත් ගණනය කරගන්නවා. එහෙනම් අපි අනුක්‍රමණය හොයන්නේ කොහොමද? සමීකරණය මතක කරගමු. අනුක්‍රමණය ලබා ගන්න කොහොමද? y ඛණ්ඩාංක අතර වෙනස. y ඛණ්ඩාංක අතර වෙනස බෙදන්නට ඕනේ x ඛණ්ඩාංක අතර වෙනස. y ඛණ්ඩාංක අතර වෙනස බෙදන්න ඕනේ x ඛණ්ඩාංක අතර වෙනස. අපි එනම් බලමු. දැන් මේක ඔබට ඕනෑම පිළිවෙලකට භාවිත කරන්නට පුළුවන්. දැන් දරුවනේ අපි මේ පිළිවෙලට ගමු. එහෙම ගත්තොත් මේක මම පළවෙනි මතක තියාගන්න ඕනේ y ඛණ්ඩාංක අතර වෙනස සහ x ඛණ්ඩාංක අතර වෙනස සලකද්දී මුලින්ම තෝරාගත්ත ලක්ෂය ඛණ්ඩාංක මුලින්ම ලිවිය යුතුයි. දෙවනුව තෝරාගත්ත ලක්ෂය ඛණ්ඩාංක දෙවනුව ලිවිය යුතුයි. මේවා මාරු කිරීමේ හැකියාවක් නැහැ. එකක y ඛණ්ඩාංකය මේකෙන් තෝරගෙන ඊළඟට x ඛණ්ඩාංක මේකේ මුලට ලිව්වොත් වැරදිනවා. එහෙනම් අපි මේ ඛණ්ඩාංක මේ ලක්ෂය මුලින්ම තෝරගත්තොත් ඒකේ ඒවා මුලින්ම ලිවිය යුතුයි. එහෙනම් බලන්න y ඛණ්ඩාංක අතර වෙනස ගනිද්දී මේකේ y ඛණ්ඩාංකය 6යි. වෙනස හොයන්න අඩු කරනවා. එතකොට මේකේ ඛණ්ඩාංකය 0යි. බෙදී x ඛණ්ඩාංක අතර වෙනස සලකද්දී එම ලක්ෂ අනුපිළිවෙලටම විය යුතුයි. දැන් මේක මුලින් ලියලා දැන් මේක ලියන්න බෑ. ඒකට හේතුව තමයි දරුවනේ අපි කලින් y ඛණ්ඩාංකය තෝරගත්තේ මේ ලක්ෂය ඇතුළේ. එහෙනම් x ඛණ්ඩාංකයක් තෝරගත්තේ ඔච්චර මුලින්ම ලියන්න මේක ඇතුළේ. එහෙනම් මෙහි x ඛණ්ඩාංකය කීයද? 3යි.
මෙහි x කණ්ඩායමකයේ බිඳුවයි. එහෙනම් 6න් බිඳුවක් අඩු කළ විට පිළිතුර 6යි. ඒ වගේම තමයි දරුවනේ 3න් බිඳුවක් අඩු කළ විට 3යි. 6 බෙදීම 3 පිළිතුර කීයද? 2. එහෙනම් සරල රේඛාවේ අනුක්‍රමණය අපි m කියන ලියමු. m වගේ තමයි නිරූපණය කරන්නේ. එහෙනම් අනුක්‍රමණය වෙන්නේ දරුවනේ එතකොට කීයද? අනුක්‍රමණය 2. දැන් කෙනෙකුට පුළුවන් ඇයි මේකෙම තෝරගන්න ඕනේද නෑ එහෙම වෙනසක් නෑ මම එතනින් ඉස්සරහට යන්න මේ ආකාරයෙන් කෙනෙක් සමහර දරුවෙකුට පුළුවන් මේකෙන් පටන් ගන්න මේකෙන් පටන් ගත්ත කියලා වැරද්දක් ඇති වෙන්නේ නෑ මේකෙන් පටන් අරන් බලමු එහෙනම් මේකේ y කණ්ඩායමකයේ බිඳුවයි මේ ලක්ෂයේ y කණ්ඩායමකයේ 6යි ඒ අනුපිළිවෙලට මෙහි x කණ්ඩායමකයේ බිඳුවයි y කණ්ඩායමකයේ x කණ්ඩායමකයේ 3යි දැන් පිළිවෙලින් අඩු කරමු බිඳුවෙන් 6ක් අඩු වුණාම ඍණ 6යි බිඳුවෙන් 3ක් අඩු වුණාම ඍණ 3යි. ඍණය බෙදුවාම දාන්න. 6 3ෙන් බෙදුවාම 2යි. අර පිළිතුරම ලැබෙනවා. පිළිතුර සමානයි. එහෙනම් තෝරා ගන්නා ලක්ෂය මොකක්ද කියන එක මේ වැදගත් වෙන්නේ. නිවැරදිව අදාළ ලක්ෂ දෙකෙහි y කණ්ඩායම අතර වෙනසක් x කණ්ඩායම අතර වෙනසක් අන්තරය නිවැරදිව ලබා ගැනීමයි වැදගත්. ඒ ලබාගත් පිළිතුරේ අනුපාතය නිවැරදිව ලබා ගන්න. සමහර විට දරුවනේ මෙන්න මෙහෙම ප්‍රශ්න දීලා ඔබෙන් මෙහෙම දෙකක් අහන්නත් පුළුවන්. ඒ තමයි මෙන්න සරල රේඛාවේ සමීකරණය කියන්නේ. දැන් ඔබ දන්නවා මේ සරල රේඛාව ගත්ත ගමන් බිඳුව බිඳුව ලක්ෂ හරහා ගමන් කරන බව දීලා තියෙනවා. බිඳුව බිඳුව ලක්ෂ හරහා ගමන් කරන බව දීලා තියෙනවා. දැන් බිඳුව බිඳුව ලක්ෂ හරහා ගමන් කරනවා කියලා කියන්නේ මේ සරල රේඛාව මූල ලක්ෂය හරහා යනවා. මූල ලක්ෂය හරහා යන ඕනෑම සරල රේඛාවක සමීකරණයේ ස්වරූපය වෙන්නේ y සමානයි mx. අපිට නම් අනුක්‍රමණය දැනගන්නට පුළුවන් නම් මේ ලක්ෂ රායන රේඛාවේ සමීකරණය ලියන්න පුළුවන්. දැන් අපි අනුක්‍රමණය කරණය කරා කීයද? 2යි. එහෙනම් අපිට සමීකරණය ලියන්න කිව්වොත් m වෙනුවට 2යි. එහෙනම් මේ අපි අනුක්‍රමණය හොයලා තියෙන්නේ y සමානයි 2x කියන සරල රේඛාව. එහෙනම් අනුක්‍රමණය දන්නවා නම් එහි සරල රේඛාව මූල ලක්ෂය හරහා යනවා නම් ඒ ස්වරූපය y සමානයි mx නම් අපිට මෙන්න මේ ආකාරයෙන් එහි සරල රේඛාවේ සමීකරණය වුවත් ලිවිය හැකියි. අපි තවත් ගැටලුවක් සාකච්ඡා කරමු දරුවෝ. මම මේ පහත කොටස විතරක් අසා ඉවත් කරන්නේ. දැන් බලන්න. මෙන්න මේ කොටස ගැන ඔබ හොඳින් සැලකිලිමත් වෙන්න. මම මේ කලින් ගානවා තමයි ඛණ්ඩාංක විතරක් වෙනස් කරන්නේ. කලින් ගානවා තමයි ඛණ්ඩාංක විතරක් වෙනස් කරන්නේ. බලන්න. බිඳුව බිඳුව හා ඒ කියන්නේ මූල ලක්ෂය හා ඍණ 2 8 කියන ලක්ෂ හරහා ගමන් කරන සරල රේඛාවේ අනුක්‍රමණය සරල රේඛාවේ අනුක්‍රමණය දැන් බලන්න දරුවනේ අනුක්‍රමණය දැන් ඔබට හොයන්න පහසුවෙන් පුළුවන්. කොහොමද අනුක්‍රමණය හොයන්න භාවිතා කරන සම්බන්ධතාවයේ y කණ්ඩායම් අතර වෙනස ඔබ බෙදිය යුතු වෙනවා x කණ්ඩායම් අතර වෙනස. y කණ්ඩායම් අතර වෙනස x කණ්ඩායම් අතර වෙනසින් බෙදිය යුතුයි. මේ නම් බෙදමු මොන පිළිවෙලට? මේකෙන් පටන් ගමු. දැන් මේක කලින්වත් මම කිව්වා මේකෙන් පටන් ගත්ත කියලා වැරදි වෙන්නේ නැහැ. y කණ්ඩායම් අතර වෙනස මම මේව කරන්නේ මොකද දන්නවද? දැන් අපේ දරුවෝ බොහොම කැමතියිනේ. ටිකක් ලොකු ඉලක්කමකින් පොඩි ඉලක්කමක් අඩු කරන්න. පොඩි ඉලක්කමකින් ලොකු ඉලක්කමක් අඩු කරන්න ගියාම හරිය ප්‍රශ්න ඇති කරගන්නවා. ඒ නිසා තමයි අර මේ ගුරුව ලබා දෙන්නත් ඕනේ ඉන්න. ටිකක් විශාල සංඛ්‍යාත්මක අගයන් තියෙන එක කුඩා සංඛ්‍යාත්මක අගයන් තියෙන එක අපි අඩු කරනවා. සමහර විට මේක y x වලින් මෙතන මේ කණ්ඩාංක විතරක් තෝරගෙන මේ හරහා යන බව දන්නවනම් y x වලින් බෙදුවාම ඔය පිළිතුරුම බෙදෙන බව අපිට සමහර අවස්ථාවකදී ඉගෙන ගන්න ලැබෙයි. ඒක ඇල්ලුවක් නෑ. මම මේ කියලා දෙන්නේ ඕනෑම වර්ගයක සරල රේඛාවක අනුක්‍රමණය සොයන්න භාවිත කරන්න පුළුවන් පොදු ක්‍රමයේ සම්බන්ධයි. නම් y කණ්ඩාංකය 8යි මෙහි y කණ්ඩාංකය 0. මෙහි x කණ්ඩාංකය 2යි එන 2යි අඩු කිරීම 0. පිළිවෙලින් අඩු කරමු. බිඳුවෙන් 8ක් අඩු කළ විට 8යි ඍණ 2කින් 2 බිඳුවක් අඩු කළ විට ඍණයි ධනයි බෙදුව විට පිළිතුර ඍණ 8 2කින් බෙදුව විට 4. දරුවනේ අනුක්‍රමණය වෙන්නේ 4. අනුක්‍රමණය වෙන්නේ 4. එහෙනම් මේ ලක්ෂ දෙකක් දුන් විට දරුවනේ නම් ඔබ දැන් මේ වෙනකොට දන්නවා අනුක්‍රමණය කරගන්න හැටි. y කණ්ඩායම් අතර වෙනස විදන්නට ඕනේ x කණ්ඩායම් අතර වෙනස. අපිට බැරි වෙලාවත් තවත් පිළිතුරක් විදියට සමීකරණය හොයන්න කිව්වොත්. සමීකරණ ඔබ දන්නවා මූල ලක්ෂය හරහා යන බව දීලා තියෙනවා. බිඳුව බිඳුව ලක්ෂය. බිඳුව බිඳුව ලක්ෂය හරහා කියන මූල ලක්ෂය හරහා යන්නේ y සමානයි mx
ආකාරයේ සරල රේඛා. සරල රේඛාවක් බවක් දීලා තියෙනවා. එහෙනම් සරල රේඛාවේ ස්වරූපය වෙන්න ඕනේ y සමානයි mx. මේ ඇහුවොත් විතරයි කියන්නේ. මම දැන් අහලා තියෙන්නේ අනුක්‍රමණය හොයන්න විතරයි. මම වැඩිදුරක් මේ කියලා දෙන්න උත්සාහ කරනවා. එහෙනම් දරුවනේ අනුක්‍රමණය අපි දන්නවා ඍණ 4යි. m අනුරූපාගේ ඍණ 4යි. එහෙනම් අපිට පුළුවන් සමීකරණය ලියන්න. y සමානයි ඍණ 4යි. එහෙනම් දරුවනේ ඔබ මේ වෙනකොට අද ඉගෙන ගත්ත කරුණු කීපයක් තියෙනවා. ඒ කරුණු කීපේ නැවත මම මතක් කරනවා. ඔබ අද දිනේ ඉගෙන ගත්ත දරුවනේ සරල රේඛාවක අනුක්‍රමණය කියන්නේ මොකක්ද? යම් කිසි සරල රේඛාවක් x අක්ෂයේ සමග ඇති කරගනු ලබන ආනතිය එහෙම නැත්නම් බෑවුමට අපි කියනවා සරල රේඛාවේ අනුක්‍රමණය කියලා. සරල රේඛාවක අනුක්‍රමණය ලබා ගන්න පුළුවන් ක්‍රම දෙකක් ඉගෙන ගත්තා. එකක් තමයි සරල රේඛාවේ සමීකරණය ඇසුරින් y සමානයි mx ආකාරයේ සමීකරණයක් නම් එහි m ට අනුරූප අගයෙන් සරල රේඛාවේ අනුක්‍රමණය ලබා ගන්න පුළුවන් කියලා කිව්වා. මේ m ට අනුරූප අගයේ සරල රේඛාවේ අනුක්‍රමණයට සමාන වෙන බව අපි සත්‍යාපනය කරගත්ත උදාහරණ ගැටලුවක්. දෙවෙනි ක්‍රමය. සරල රේඛාව මත වූ ලක්ෂ දෙකක කණ්ඩායමක් ඇසුරින් ප්‍රස්ථාරයේ සමීකරණය සෙවිය හැකි. සමා වෙන අනුක්‍රමණය සෙවිය හැකි බව කිව්වා. කොහොමද හොයන්නේ? සරල රේඛාව මත ලක්ෂ දෙකක කණ්ඩායමක් සලකලා y කණ්ඩායම අතර වෙනස x කණ්ඩායම් අතර වෙනසින් බෙදන්නට පුළුවන් කියලා. ඒ වගේම සරල රේඛාවේ අනුක්‍රමණය හොයාගත්තට පස්සේ අපි කතා බහ කරා සමීකරණය නැවත ලියන්නටත් පුළුවන්. ඉතින් දරුවනේ මෙන්න මේ කරුණු කාරණා ටික තමයි අපි පුංචි දෙයක් විස්තරාත්මකව ඉගෙන ගැනීම තමයි දවසකින් මම හිතනවා මෙම වීඩියෝ ඔබ කීප වතාවක් නරඹලා මෙන්න මේ කියන y සමානයි mx ආකාරයේ සරල රේඛාවක අනුක්‍රමණය හොයන්න ඔබට වැඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි. ඉතින් දරුවනේ හෙට දිනේදී අපි වෙනත් පාඩම් මේකකින් y සමානයි mx ධන c ආකාරයේ ශ්‍රිතවල ප්‍රස්ථාර පිළිබඳව ඉගෙන ගන්න බලාපොරොත්තු වෙයි. අද දින ඔබෙන් සමු ගන්නවා. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.